හරි. පුතේ මුලින්ම අපි ස්කන්ධ සහ කප්පි මත ඇති වෙන බල ලකුණු කරගෙන ඉමු. හරි. ස්කන්ධ කප්පි කම්ම මත ඇති වෙන බල ලකුණු. ඊට පස්සේ පුතේ බල ත්වරණය වෙන්නේ කොහොමද කියලා. අනේ ඊට පස්සේ අපි ගාන හදාගෙන යමු ඉස්සරහට මේ ගානේ අහන්න පුතේ මෙයා පහළට එනකොට මෙයා කොච්චර දුරක් උස්සටද මෙයා ගමන් කරනවා. මෙයාගේ බල පුතේ මෙයාගේ ස්කන්ධය 4යි ඒ නිසා මෙයා මත පහළට ක්‍රියාත්මක කරනවා මෙයාගේ බල 4යි mg. පුතේ මේ ස්කන්ධය මත දැන් මෙයා බිමට හිටලානේ. ඔව්. දැන් මේක බිමට හිටලා තිබුණා පුතේ බල ගැන අදහසක් අපිට ගන්න බෑ නේද? ඒ නිසා මෙයා චුට්ටක් මෙයා පොඩ්ඩක් පොළවෙන් ඉස්සෙල්ලා මොහොත ගැන අපි හිතමු. මේක මේ අතෑරිය ගමන් පුතේ මෙයා චුට්ටක් පහළට එනකොටම මෙයා චුට්ටක් උඩට ඉස්සෙනවා නේද? එහෙනම් මෙයා චුට්ටක් පහළට එනකොට මෙයා චුට්ටක් උඩට ඉස්සෙන නිසා මේ දෙන්න පොළොවට ස්පර්ශ වෙලා තියෙනවා කියලා අපි ගන්නෙ නෑ. ස්පර්ශ නොවිලා තියෙනවා කියලා තමයි අපි ගන්නේ. එහෙනම් පුතේ මෙන්න මෙයා මත මම හිතුවා ස්කන්ධ චුට්ටක් උඩින් අඳින්න පුතේ. තලයෙන් ඈත් වෙලා තියෙන විදිහට අඳින්න. එතකොට එයාගේ බල පුතේ පහළට එන්නේ. හරි. දැන් මොන අපලම තන්තු ඇති වෙන ආතතිය. ඉතින් මේ ස්කන්ධය මත තන්තුව මගින් ඇති කරනවා ඉහළට P බලයක්. කවුද ඇති කරන්නේ? තන්තුව විසින්. ඒහා සමාන P බලයක් තන්තුවේ ඇති වෙනවා. නමුත් පුතේ අපි ඒක ලකුණු කරන්නේ නැහැ. මොකද තන්තුව මත බල අපි ලකුණු කරන්නේ නැහැ. ඇයි? තන්තු සහැල්ලු නිසා පුතේ තන්තුවට සමීකරණය දාන්න බෑ. ඒ නිසා අපි හැමතිස්සෙම ගණන් හතරකට ලකුණු කරනකොට කොහොමද? තන්තුව මගින් දෙපසාදාලකට ඇති කරන බල විතරයි. එහෙනම් පුතේ තන්තුව මගින් මෙයා මත මෙන්න මේ බලයක් ඇති කරා තන්තුව මගින් මේ කප්පිය මත. එහෙනම් කප්පිය මත තිබුණ තන්තු කොටස මත ඇති කරන බලය පහළට සිම්පලි. දැන් මේ තන්තු කොටස මගින් කප්පිය මත පහළට ඒ සිම්පල් කීමයි අපි කතා කරා පුතේ තන්තු සහැල්ලු නම් තන්තුවේ දෙපස සමාන වෙන්න ඕන කියලා කතා කරා. සුමට කප්පියක් නම් සුමට කප්පියේ මතින් දිවන තන්තුවේ දෙපස ආපිට සමාන වෙන්න ඕන කියලා අපි කතා කරා. අවිතඤ්ඤය නම් තන්තුවේ දෙපස තොරණ සමානයි කියලා කතා කරා. එහෙනම් පුතේ තන්තුවේ මේ කෙලවර මගින් කප්පිය මත ඇති කරපු බලය පහළට P තන්තුව මගින් මේ කප්පිය මත ඉහළට ඇති කරන බලය සිම්පල්ටි මේ තන්තුව මගින් කප්පිය මත මේ තන්තු කොටස මගින් කප්පිය මත ඉහළට ඇති කරන බලය සිම්පල්ටි මේ තන්තු කොටස මගින් ආධාරකයේ මත පහළට ඇති කරන බලය සිම්පල්ටි. පුතේ කප්පියේ සමතුලිතතාවය සහැල්ලු කප්පියක් නිසා පුතේ බල සෑම විටම සමතුලිත වෙන්න ඕනේ කියලා අපි ඉගෙන ගන්නවා. එහෙනම් ඉහළට T බල දෙකක් තියෙනවා. එහෙනම් කප්පිය මත පුතේ පහළට ඇති වෙන්න ඕන 2යි T බලය. පුතේ කප්පිය මත මේ පහළට 2යි T බලය ඇති කරන්නේ මේ තන්තුව විසින් කප්පිය මත පහළට 2යි T. එහෙනම් තන්තුව විසින් මේ ස්කන්ධය මත ඉහළට ඇති කරන බලය මේ වගේම 2t බල දෙකක් තන්තුව මත ඉහළට සහ පහළට ඇති වෙනවා. ඒව ලකුණු කරන්නේ. මේ තන්තු කොටස ගත්තත් මේ කෙළවරේ ඉහළට p බලයකුත් මේ කෙළවරේ පහළට p බලයකුත් තන්තුව මත ඇති වෙනවා. නමුත් උදේ අපි මේ බල එකක්වත් බලසටහනේ ලකුණු කරන්නේ නැහැ. නමුත් අර දික්කල බලසටහන අමිනෙන් මම දරුවට කියලා දුන්නා. ඒ බලසටහන වල නම් අපි සියලුම බල ලකුණු කරා. නමුත් දැන් අපි ගණන් හදනකොට ගණන් හදාගන්නට සමීකරණ යෙදීමට හැකි බල විතරයි පුතේ අපි ලකුණු කරන්නේ. අනිත් බල අපි ලකුණු කරන්නේ නැහැ. හරි. ඔන්න බල ලකුණු කරලා ඉවරයි. දැන් පුතේ පද්ධතිය චලිත කරගෙන හිටපො. මෙයා යම් දුරක් පහළට ගියොත් මෙයා කොච්චර දුර ඉහළට එනවද? අන්නේ මේ ස්කන්ධ දෙක දුරවල් අතර මේ ස්කන්ධ දෙක එක් ස්කන්ධයක් චලිත වෙන දුරත් එක්ක අනිත් ස්කන්ධය චලිත වෙන දුර පිළිබඳ යම් අදහසක් ගත්තොත් පුතේ
අපිට පුළුවන් ත්වරණය පිළිබඳ අදහසක් ගන්න. මම කිව්වා එකම කාලයක් තුළදී ආරම්භයේදී නිශ්චලතාවයේ චලිත පටන්ගෙන එකම කාලයක් තුළදී සිදුවන විස්ථාපන සැලකුවොත් ඒ විස්ථාපන අදාළ වස්තුන්ගේ ත්වරණ වලට සමානුපාතික වෙනවා කියලා. S සමානයි ut ධන 2 1 at වර්ග සමීකරණය නිශ්චලතාවයෙන් නම් පටන් ගන්න පුතේ ut පදේ නියතයි. එතකොට එකම කාලයකදී එකම කාල පාන්තරයක් සැලකුවම t වර්ග පදේ නියත වෙන නිසා ඒතර ඉතුරු වෙන්නේ s සමානයි 2 1 at වර්ග. t කොටස නියත වෙන නිසා පුතේ s සමානුපාතික වෙන්න ඕන ත්වරණයක. දැන් එහෙනම් මෙන්න බලන්න අපි නිකමට හිතමු පුතේ ගාන කියනකොට කොහොමද මෙහා පහළට යන්නේ කියලා. මේ කොටස x දුරක් පහළට ගියා කියලා. කලින් වගේම අපි හිතමු මේ කොටස x දුරක් පහළට ගියා කියලා. එතකොට මේ h ගැන හිතන්න එපා. අපි වෙනම ලකුණු කරමු x දුරක් මෙන්න. මේ ස්කන්ධය පහළට ගියා කියලා. කොච්චර දුරද? x දුරක්. මෙයා x දුරක් පහළට ගියොත් ඔළුවේ මේ ස්කන්ධ x දුරක් පහළට යන්න නම් මේ තන්තුවේ කෙලවර x දුරක් පහළට යන්න ඕන. එහෙනම් මේක අපි මේ කේන්ද්‍රයටයි තන්තුව සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් මේ කප්පියත් x දුරක් පහළට යනවා. අපි හිතමු දැන් කප්පියේ නව පිළිතුර තියෙන්නේ මේ හැටි කියලා. ඔන්නත් කප්පියේ නව පිළිතුර මම යනවා. මෙන්න කප්පියේ නව පිළිතුර. ඒ කියන්නේ කප්පිය කොච්චර දුර පහළට ආවා කියලා ගත්තද? x දුරක්. කප්පිය පහළට ආපු දුරත් උතේ x දුරක්. දැන් මොන බලන්න දරුවනේ මේ තමයි කප්පිය මුල් පිළිතුර. මේ තමයි කප්පිය දැන් පිළිතුර. ආරම්භයේදී මෙතන ඉඳන් මෙතන දිගට අංග කොටසක් මේ පැත්තේ තිබ්බා. දැන් කප්පිය තියෙන්නේ මෙතන. එහෙනම් මේ දිගට සමාන තන්තු කොටසක් තවම මෙතන තියෙනවා. ආරම්භයේදී පුතේ මේ දිගට සමාන තන්තු කොටසක් මෙතන තිබ්බා. කප්පිය මෙතන තිබ්බේ. දැන් කප්පිය මෙතන තියෙන්නේ මේ දිගට සමාන තන්තු කොටසක් තවම මෙතන තියෙනවා. ආරම්භයේදී කප්පිය මෙතන තිබුණේ කප්පිය වටේ පුතේ phi r මුළු වටේම නම් phi r. දැන් ඇත්තටම තන්තුවේ තියෙන මෙතන නම් මෙතනනේ. එහෙනම් මේ වටේ විතරක් phi r. phi r දිග තන්තු කොටසක් තවම කප්පිය වටේ තියෙනවා. හැබැයි පුතේ කප්පිය මෙතෙන්ට පල්ලෙහාට එන්න නම් මෙන්න මේ අදින මේ දිග පෑනෙන් අදින දිගට සමාන තන්තු කොටස් ප්‍රමාණය. තන්තු දිග වැඩි වෙලා තියෙනවා. ඒ මේ පැත්තේ තියෙන මුළු තන්තු කොටසේ මේ කප්පියෙන් මේ පැත්තේ මේ කප්පියෙන් මේ පැත්තේ තියෙන මුළු තන්තු කොටසේ දිග මෙන්න මෙච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවා. මොකද මේ දිග කලිනුත් තිබ්බ දැනුත් තියෙනවා. මේ දිගට සමාන තන්තු කොටසක් කලිනුත් තිබ්බ දැනුත් තියෙනවා. මේක වටේ තියෙන phi r දිගට තන්තු කොටස සමාන කොටසක් කලිනුත් තිබ්බ දැනුත් කප්පිය වටේ තියෙනවා. එහෙනම් මේ කප්පිය පහළට ගියාම තන්තුවේ දිගේ සිදුවෙච්ච වෙනස තමයි මේ කප්පිය මේ පැත්තට මෙන්න මේ වගේ xx දිගට තන්තු කොටස් දෙකකින් දිග වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔය සිද්ධිය සිද්ධ වෙන්න නම් පුතේ මේ තන්තුව අවිතරණ තන්තුවන්නේ හැදෙන්නේ නැති කෙනෙක්. එහෙනම් තන්තුවේ මේ පැත්තෙන් තන්තුව මේ පැත්තට එන්න ඕන. කොච්චර ප්‍රමාණයද? xx දෙක. ඒ කියන්නේ 2x ප්‍රමාණයක් දිගට සරලම තන්තු කොටසක් මේ පැත්තට එන්න ඕන. අන්න එහෙම ආවොත් පුතේ තන්තුවේ මේ කෙලවර මොකද්ද වෙන්නේ? තන්තුවේ මේ කෙලවර ඉහළට එන්න ඕන කොච්චර දුරද පුතේ? තන්තුවේ මේ කෙලවර ඉහළට එන්න ඕන. මෙයා xx තන්තු කොටස් දෙකක් කප්පිය මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් මේ පැත්තේ තන්තු කෙලවර 2x ප්‍රමාණයකින් ඉහළට එන්න ඕන. 2x ප්‍රමාණයකින් ඉහළට එන්න ඕන. ඔන්න පුතේ දැන් අපි කිව්ව මොකද්ද? ආරම්භයේදී නිශ්චලතාවයෙන් නම් චලිත පටන් ගන්න. ආරම්භයේදී නිශ්චලතාවයෙන් නම් පුතේ චලිත පටන් ගන්න. S සමානයි ut ධන 2 1 at වර්ගත් එක්ක. ආරම්භයේදී නිශ්චලයි නම්. විස්ථාපනයේ සමානයි 2 1 at වර්ග. එකම කාල පාත්‍රයක් තුලදී නම් පුතේ t වර්ග පදේ නියතයි.
නේද? මෙයා පහළ යෑම සහ මෙයා ඉහළට සීම කියන මේ ක්‍රියාවලිය දෙකම සිදු වෙන්නේ එකම කාලපාන්තරය තුළ. ඒ කියන්නේ මේ වස්තුවේ x දුරක් පහළට යනකොට තමයි පුතේ මෙයා 2x දුරක් කියලා දෙන්නේ. අන්න එහෙම වුණොත් පුතේ ආරම්භයේ නිශ්චලතාවය පටන්ගෙන එකම කාලපාන්තරයක් තුළදී නම් මේ විස්ථාපන සිදු වෙන්නේ. බලන්න මෙතන අපිට කාලය නියතයි. ඒ සමානුපාතිකයි ඒ කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ත්වරණයේ යගේ පුතේ විස්ථාපනයට සමානුපාතිකයි කියන්න පුළුවන්. අන්න එතෙන්දි දරුවෝ මෙයා x දුරක් පහළට යනකොට මෙයා 2x දුරක් ඉහළට යනවා නම් මෙයා පහළට යන ත්වරණය අපි සිම්පල් a කියලා හිතුවොත් මෙයා ඉහළට එන ත්වරණය පුතේ අපිට 2 සිම්පල් a කියලා ගන්න පුළුවන්. 2 සිම්පල් a කියලා ගන්න. ඔන්න පුතේ අපි ත්වරණය පිළිබඳ අගයක් ගත ත්වරණය අගය හොයාගත්ත නෙමෙයි. මෙයාගේ ත්වරණය සහ මෙයාගේ ත්වරණය අතර සම්බන්ධතාවයක් හොයාගත්තා. දැන් අපිට පුළුවන් පුතේ සමීකරණ දාලා ත්වරණය සහ තත්ත්වය හොයන්න. මුලින්ම පුතේ අපි 4යි 5ට f සමානයි p. පහළට දැන් පුතේ යාමත පහළට ක්‍රියාත්මක වෙන්නේ ඉහළට 2t එහෙනම් ඍණ 2t ඉහළට නේද? ස්කන්ධයාගේ 4m ත්වරණය a. ඊට පස්සේ පුතේ අපි සිම්පල් m දානවා. සිම්පල් m චලිත වෙන්නේ ඉහළට. එහෙනම් පුතේ අපි ඉහළට f සමානයි m දාමු. ඉහළට f සමානයි m දැම්මු. එයාට ඉහළට ක්‍රියාත්මක වෙන මොකද සිම්පල් t පහළට ක්‍රියාත්මක වෙන්නේ mg ඉහළට t පහළට mg වෙනවා ස්කන්ධය m වාරයක් එයාගේ ත්වරණය පුතේ 2a එයාගේ ත්වරණය කීයද 2a මේ සමීකරණ දෙක සුළු කරනකොට පුතේ මේක දෙකෙන් බෙදා ගන්න ලේසි නේද මෙතන එහෙනම් දෙකෙන් බෙදුවොත් 2mg ඍණ t සමානයි 2ma මේක අංක 1 යාක 2 කියලා හිතන්න. දෙන එක දාලා දෙකේ. එක දාලා දෙකේ. tt කැපිටල් එකේ මේ පැත්තට 2mg ඍණ mg සමානයි 4ma කියලා. පුතේ මේ පැත්තේ ඉතුරු වෙන්නේ mg විතරයි 4ma මේ පැත්තට ගත්තොත් m ට සුළු වෙලා යනවා. A සමානයි දරුවනේ g වෙනුවට 10 ආදේශ කරලා 10 බෙදීම 4යි ms විනුව කියලා. එතකොට ඒ වගේ දෙගුණයක ත්වරණයකින් තමයි මෙහා ඉහළ යන්නේ. ඒ වගේ දෙගුණයක ත්වරණයකින් තමයි මෙහා ඉහළ යන්නේ. එතකොට මේ වගේ දෙගුණයක් කියන්නේ 20 බෙදීම 4ක් 20 බෙදීම 4ක් කියන්නේ කීයද? 20 බෙදීම 4ක් කියන්නේ 5යි ms විනුව. මෙහා ඉහළ යන ත්වරණය නම් අපිට එනවා 5යි ms විනුව දෙකයි. right අනේ උදේ 5යි ms විනුව දෙකයි. ඔන්න බලන්න ඊට පස්සේ දැන් පුතේ අපි මුලින්ම මෙයාලගේ දුරවල් අතර අනුපාතයක් ගත්තද? මෙයා x දුරක් යනකොට මෙයා 2x දුරක් උඩට එනවා. මෙයා x දුරක් පහළට යනකොට මෙයා 2x දුරක් උඩට එනවා. එහෙනම් පුතේ මෙයා x දුරක් පහළට යනකොට කියන්නේ මෙයා බිම වැටෙනකොට මෙයා කොච්චර වැටෙනවද? 2x දුරක් උඩට එනවා. මෙයා x දුරක් පහළට යනකොට මෙයා 2x දුරක් උඩට එනවා. අපි ඒක වෙනම අඳිමු. දෙකයි h දුරක් උඩට. මෙයා h දුරක් පහළට යනකොට මෙයා 2h දුරක් උඩට යනවා. දැන් දරුවෝ එකපාරට හිතනවා ඇති මෙයා 2h දුරක් තමයි උඩට එන්නේ කියලා නේද? මෙයා h දුරක් පහළට ගියාම මෙයා 2h දුරක් උඩට. ඇවිල්ලා නවතිනවද? අන්න ඒක ගැන ඔබ හිතන්න ඕනේ. ඇවිල්ලා නවතිනවද? ඇවිල්ලා නවතිනවද? නවතින නම් මොකද වෙන්නේ?
මෙයාගේ ප්‍රවේග බිඳුව වෙනවා. මේ බලන්න මේ වස්තුව චලිතය ආරම්භ කරන්නේ නිශ්චලතාවය. මේ වස්තුව චලිතය ආරම්භ කරන්නේ නිශ්චලතාවය. ඒ කියන්නේ මේකේ ආරම්භක ප්‍රවේගය u සමාන බිඳුව. හැබැයි පුතේ මෙයා ඉහළට එන්නේ high ms ඍණ දෙක තොරණින්. මෙයා යන 5 ms ඍණ දෙක තොරණින් ආවනම් පුතේ මේ වස්තුව මේ පිළිපිටට එනකොට නිශ්චල වෙන්න පුළුවන්ද? මෙයාගේ ප්‍රවේගය බිඳුව වෙන්න පුළුවන්ද? නෑ. මෙයාට පුතේ යම් ප්‍රවේගයක් විදියට දෙන්න පුතේ. ඒ කියන්නේ වස්තුව මෙන්න මේ පිළිපිටට එනකොට වස්තුවට යම් ප්‍රවේගයක් තියෙනවා පුතේ. වස්තුවට යම් ප්‍රවේගයක් තියෙනවා. ඒ ප්‍රවේගය තියෙන හින්දා පුතේ මේක ගිහිල්ලා බිම වැදින එක ඇත්ත. මේක බිම වැදිලා මෙයා නවතින එක ඇත්ත. නමුත් මෙයා නවතින හේතුව නැහැ. මෙයා මෙතනකොට යම් ප්‍රවේගයක් තියෙන නිසා ඒ ප්‍රවේගයෙන් තවදුරටත් ඉහළට යනවා. ඒ ප්‍රවේගයෙන් තවදුරටත් ඉහළට යනකොට බලන්න මෙයා මෙතන වැදිලා මේක අපේ තව පාත් වෙන අවශ්‍යතාවයක් නැහැ නේද? හැබැයි මෙයා ඉහළට එනවා. මෙයා ඉහළට එනවා කියන්නේ තන්තුව හැකිලෙන්න පටන් ගන්නවා. තවදුරටත් පුතේ මේ ස්කන්ධය විසින් මේ පද්ධතිය පහළට අදින්නේ නැහැ. මොකද එයා නිමුවැදේ අනිශ්චල වෙලාද. එයා තවදුරටත් මේ කප්පිය පහළට අදින්නේ නැහැ. දැන් මෙයා ඉහළට යනවා කියන්නේ පුතේ එතනින් එහාට යනකොට තන්තුව හැකිලෙනවා. තන්තුව හැකිලෙනවා කියන්නේ පුතේ තන්තුවේ තියෙන ආතති බලය තවදුරටත් මෙයා මත නැහැ. තන්තුවෙන් මෙයා මත එල්ල කරපු ආතති බලය තවදුරටත් මෙයා මත නැහැ. ඒ කියන්නේ පුතේ මෙයාලා තිබුණු මෙන්න මේ 5 ms ඍණ දෙක කියන තොරණය තවදුරටත් මෙයාට නැහැ. මෙතනින් එහාට පුතේ යන්නේ මෙයා මෙහෙම වේගින් උඩ ආපු වස්තුවක්. මෙතෙන්ට වේගයක් තිබ්බ. මෙතෙන්ට එනකම පුතේ තන්තුවෙන් තමයි යන්නේ මෙයාකට. හැබැයි දැන් තන්තුව හැකිලිච්ච නිසා මෙතනින් එහාට මෙයාම තන්තුව මගින් බලයක් යන්න වෙන්නේ නැහැ. මෙයා මෙතනින් පස්සේ පුතේ අර ගුරුත්වයෙන් නිදහසේ චලිත වෙන වස්තුවක් වගේ. මෙහෙම ඉහළට ගිහිල්ලා ටික දුරක් ඉහළට ගිහිල්ලා දැන් ගුරුත්වයෙන් නිදහසේ චලිත වෙන වස්තුවක් මොකද වෙන්නේ? එයා ශනික නිශ්චලතාවයකටපත් වෙනවා ඉහළදී. ඊට පස්සේ පුතේ මෙයා ආපස්සට වැටෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහටයි චලිත වෙන්නේ. අපෙන් අහන්නේ මෙයා ඉහළට යන උඩරිම උසනේ. එහෙනම් පුතේ අපි මේක දැනගන්න. මේක නම් 2h කියලා දන්නවා. මේ ප්‍රවේගයෙන්ම තව කොච්චර දුරක් චලිත වෙනවද? මෙන්න මෙයාට මේ 2h උසෙදී ලැබෙන ප්‍රවේගය නිසා මෙයා තව කොච්චර දුරක් චලිත වෙනවද කියන එක දැනගන්න. අපි A උස ගමු කැපිටල් H කියලා. හරි. අපි කැපිටල් H ගන්නවා. ඉතින් චලිතයන් නැතිද? චලිතය කොටස් කරගමු. A B C. A B චලිතය B C චලිතය. අපිට ඕන B C චලිතයේදී H හොයන්න. B C චලිතයේදී H හොයන්න. දරුවට මතකයි. චලිත සමීකරණ කීයක් තියෙනවද? චලිත සමීකරණ තියෙන්නේ 3යිද 4යිද 1යිද 2යිද කීයද? චලිත සමීකරණ තියෙන්නේ දෙකයි. ඉතිරි දෙක ව්‍යුත්පන්නයි. මොකද පුතේ මම මේ කතාව කිව්වේ මතකයි නේද? චලිත සමීකරණ ගැන කතා කරනකොට පුතේ අපි O level වලදී ඉගෙනගෙන තියෙනවා. අපි සාමාන්‍ය ගණිතයේදී ඉගෙනගෙන තියෙන නොදන්නා පද ගණනට හරියන සමීකරණ ප්‍රමාණයක් තිබ්බොත් ඒ නොදන්නා පද ප්‍රමාණය බලන්න පුළුවන් කියලා. නොදන්නා පද එකක් නම් සමීකරණ එකක්. විචි සමීකරණ එකක්. නොදන්නා පද දෙකක් නම් සමීකරණ දෙකක්. තුනක් නම් සමීකරණ තුනක්. පුතේ චලිතය සම්බන්ධ සමීකරණ හතරක් තිබ්බා. පද හතරක් නොදන්නා විට අපිට හොයන්න පුළුවන්. චලිතය ගැන කතා කරනකොට චලිත සමීකරණ වල තියෙන විචි පහ. ආරම්භ ප්‍රවේගය, අවසාන ප්‍රවේගය, ත්වරණය, කාලය සහ විස්ථාපනය කියලා. එතකොට මේ පද පහෙන් හතරක් දන්නේ නැති වෙලාවට එකක් දැනගෙන හිටියොත් හොයන්න පුළුවන් වෙන්න ඕන. මේ තියෙන චලිත සමීකරණ හතරක්. ඔව් එහෙම කරන්න බෑ කියලා දන්නවා. චලිත සමීකරණ තියෙන්නේ දෙකයි b සමානයි u ධන ad සහ s සමානයි u ධන b බෙදීම දෙක වාරයක් කියන සමීකරණ දෙක විතරයි. එතකොට පුතේ ඉතුරු සමීකරණ දෙක දැන් මතක් කරලා බලන්න හදන විදිහ. ඉතුරු සමීකරණ දෙක ගැන මේ දෙකම කවදාවත් බලන්නේ නේද? ඒ නිසා ඒවා වෙනම සමීකරණ විදිහට අපිට සලකන්න බෑ. සමීකරණ දෙකයි නම් තියෙන්නේ පුතේ නොදන්නා පද කීයද හොයන්න පුළුවන්. දෙකයි හොයන්න පුළුවන්. එතකොට චලිතය සම්බන්ධව කතා කරනකොට විචය බල පහක් තියෙනවා අපිට. ආරම්භක ප්‍රවේගය u අවසන් ප්‍රවේගය v කාලය t ත්වරණයේ සිම්පල් a විස්ථාපනයේ s. දැන් මේ පද පහෙන් පුතේ හැමතිස්සෙම අපිට දෙකයි හොයන්න පුළුවන් තුනක් දැනගෙන ඉන්න ඕන. එහෙනම් චලිත සමීකරණය උදලකට හැමතිස්සෙම පද තුනක් දැනගෙන ඉන්න ඕන. නොදන්නා පද දෙකක් හොයන්න පුළුවන්. මොකද එතන තියෙන සමීකරණ දෙකක් නිසා. හරි.
පුතේ මේ උස h හොයන්න බලන්නකො. අවසන් ප්‍රවේගය දාන්න. මේ චලිතය ආරම්භ වෙන ප්‍රවේගය v1 කියලා ගන්නම්. මෙතන v සමාන බිඳුව නිසා අවසන් ප්‍රවේගය v බිඳුව නිසා මේ ප්‍රවේගය දන්නේ නැහැ. මේ කොටසදී චලිත වෙන්නේ කොහොමද? පුතේ මේ කොටසදී චලිත වෙනකොට මෙන්න බලන්න. වස්තුව මත පුතේ මේ කොටසදී පහළට වස්තුව මත ක්‍රියාත්මක වෙනවා බල මේ කොටසදී වස්තුව මත පහළට ක්‍රියාත්මක වෙන වස්තුවේ බල ඉහළට තන්ත්‍රය ආර්ථික ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද තන්ත්‍රය හැකිලිලානේ. එහෙනම් මේ කොටසදී වස්තුව මත බලපාන්නේ බල විතරයි. ඒ කියන්නේ මේ කොටසදී වස්තුව චලිත වෙලා තියෙන්නේ ගුරුත්වජ ත්වරණය යන. තන්ත්‍රය මගින් තවදුරටත් බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තන්ත්‍ර මගින් බලයක් ක්‍රියාත්මක වෙන්න පුතේ තන්ත්‍රයට බලයක් දෙන්නේ නැහැ. මෙච්චර වෙලා උනේ මේ ස්කන්ධෙන් මේ කප්පිය ඇද්ද පල්ලහැට. ඒ නිසායි මේ ස්කන්ධය ඇදිලා. දැන් පුතේ මේ ස්කන්ධෙ පිටට පිටලා එයා රෙස්ට් වෙනවා. එයා මේ පොළොවට පිටලා දැන් තියෙන්නේ. එයාට මේ තවත් තන්ත්‍රයෙන් බලයක් හදා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා පුතේ තන්ත්‍රය ආදී ශූන්‍යයි. තන්ත්‍රය හැදෙන්නේ ඒ නිසා. එයා නිකන් උඩට විශ්වලා යනවා. දැන් පුතේ මේ කොටසේ තොරණ දානවා. අවසන් ප්‍රවේගය දානවා. පද කීයක් ඕනද? පද 3ක් ඕන. දෙකයි තියෙන්නේ. එහෙනම් චලිත සමීකරණ දාන්න බෑ. චලිත සමීකරණ දාන පද 3ක් අපි දැනගෙන ඉන්නවා. BC චලිතයට අදාළ පද 3ක් දැනගන්නවා. මෙයා දන්නවා මේ V1 දන්නේ නැහැ. හැබැයි අපිට V1 හොයා ගන්න පුළුවන් පුතේ AB චලිතය සරකුව. A සිට B දක්වා චලිතයේ ආරම්භක ප්‍රවේගය දන්නවා. ගියපු දුර විස්ථාපනය දන්නවා. යන තොරණය 5 ms දෙකයි කියලා. පද තුනක් දන්න නිසා මෙතෙන්ට සමීකරණ දැම්මොත් V1 හොයා ගන්න පුළුවන්. V1 හොයාගත්තට පස්සේ මෙතන මෙතන සමීකරණ දැම්මොත් H කියන්නේ හොයා ගන්න පුළුවන්. එහෙනම් මුලින්ම A සිට B දක්වා චලිතය. A සිට B දක්වා චලිතය. A සිට B දක්වා චලිතය පුතේ බලන්න. ආරම්භක ප්‍රවේගය බිඳුවයි අවසන් ප්‍රවේගය v1 තමයි හොයන්න ඕන මට. ත්වරණය පුතේ 5 ms ඍණ 2යි ඉහළට t කාලය දන්නේ නැහැ. ඉහළට සිදු කරගත් විස්ථාපනය පුතේ මට කවුද හොයන්න ඕන? මට හොයන්න ඕන v1. t දන්නේ නැහැ. එහෙනම් t නැති සමීකරණයක් තෝරගන්න ඕන v හොයන්න. මම තෝරගන්නවා පුතේ v සමානයි v වර්ග සමානයි u වර්ග ධන දෙකයි. ඒ සමීකරණ ඉහළට දානවා. බලන්න b නේ හොයන්න ඕන. v වර්ග කියලා ගමු. u වර්ග බිඳුවයි පුතේ ආරම්භක ප්‍රවේග බිඳුව නිසා දෙක වාරයක් ත්වරණය 5යි. s ගියාගේ 2යි. බලන්න පුතේ සුළු කරොත් 2 වරක් 5 10යි 10 වරක් 2 20යි 20යි h ගේ මූලය වඩේනවා v වර්ග. හරි වර්ගමූලය හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද v1 නෙමෙයි අපේ අවශ්‍යතාවය අපිට ඕනේ h හොයාගන්න. දැන් අනුත්තේ v සිට c දක්වා චලිතක ආරම්භක ප්‍රවේගය ගන්නවා. අවසන් ප්‍රවේගය ගන්නවා. යන තොරණේ ගන්නවා. පද තුනක් ගන්න නිසා පුතේ h හොයන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟට පුතේ v සිට c දක්වා චලිතයක චලිත සමීකරණ ලියමු. b සිට c දක්වා b සිට c දක්වා පුතේ ආරම්භක ප්‍රවේගය u එයාගේ v1 ඒ වගේම අපි ඊයගේ දන්නවා v1 කොච්චරද කියලා හොයාගන්න. අවසන් ප්‍රවේගය බිඳුවයි ශනික නිශ්චලතාවයට ගන්න. ත්වරණය පුතේ ගුරුත්වජ ත්වරණය හැබැයි ඒක තියෙන්නේ පහළට. s ගියාගේ අපි දන්නේ ඒක තමයි අපි කැපිටල් H කරගන්න හොයන්න ඕන. t දන්නේ නැහැ. එහෙනම් දැන් අපි හොයන්න ඕන s නේ. s එන සමීකරණයක් තෝරගමු. t නැති. මෙතෙන්ට පුතේ ඔය b වර්ග සමානයි u වර්ග දන් දෙකයි s මොකද b පදේ බිඳුව වෙච්ච නිසා. එහෙනම් ඉහළට දැම්මොත් පුතේ මෙන්න b වර්ග සමානයි u වර්ග දන් දෙකයි as. අවසන් ප්‍රවේගය බිඳුවයි මේ පදේ බිඳුවයි. u වර්ග විදියට එන්නේ පුතේ v1 වර්ග. දාන දෙක වාරයක් ත්වරණය ඉහළටනේ පහළට තියෙන g ත්වරණය ඉහළටනේ සමීකරණ දාන්නේ නේද ඍණ g වාරයක් කැපිටල් H. ඉතින් මේ ඍණ පදේ මේ පැත්තට ගේන 2g කැපිටල් H v1 ගේ වර්ගය පුතේ කෙලින්ම මෙතනින් ලියන්න පුළුවන් දෙවරක් 10යි 2යි h කියන්නේ 20යි h කියන්නේ. right. දැන් එහෙනම් පුතේ
මෙතනින් අපිට පුළුවන් සුළු කරලා කවුරු හොයන්නද? h කියාගේ හොයන්න පුළුවන්. h කියාගේ එනවා පුතේ බලන්න. g කියන්නේ 10යි කියලා ගත්තොත් මේ පැත්තෙන් දෙන්නේ 20යි h 20යි h එහෙනම් h සමානයි simple h කියලා. එහෙනම් පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට ගියපු උස 2යි h මෙතන ඉඳන් මෙතෙන්ට ගියපු උස h කියලා එනවා. එහෙනම් මේ ස්කන්ධය ඉගෙන නැගපු උපරිම උස කොච්චරද? 3යි h කියලා අපිට උත්තරේ. එහෙනම් මේ පද්ධතිය නිශ්චලතාවයේ තිබෙන උදාහරණයක්. මේ ස්කන්ධයේ h දුරක් පහළට ගිහින් බිම වදිනකොට මෙයා 2යි h දුරක් උඩට යනවා. හැබැයි මෙයා බිම වැදිලා. මෙයා 2යි h දුරක් උඩට එනකොට මෙයාට යම් ප්‍රවේගයක් තියෙනවා. ඒ ප්‍රවේගයෙන් පුතේ මෙයා තව h දුරක් උඩට ගිහිල්ලා ෂණික නිශ්චලතාවයටපත් වෙලා ඊට පස්සේ පුතේ ආපහු පහළට වැටෙනවා. මෙයා පහළට යනකොට මෙයා h දුරක් පහළට ගිහින් බිම වදිනකොට මෙයා 2යි h දුරක් උඩට ඇවිල්ලා. හැබැයි 2යි h දුර උඩට එනකොට එයාට ප්‍රවේගයක් තියෙනවා. ඒ ප්‍රවේගයෙන් පුතේ තව h දුරක් එයා ඉහළට ගිහිල්ලා ෂණික නිශ්චලතාවයටපත් වෙලා ඊට පස්සේ පුතේ එයා පහළට වැටෙනවා. එතකොට අපේ ගානේ අහන්නේ m ස්කන්ධයේ ඉහළ නගින උපරිම උස කොච්චරද කියලා. එහෙනම් m ස්කන්ධයේ ඉහළ නගින උපරිම උස පුතේ කොච්චරද? මේක 2යි මේක සිම්පල් h 2යි ධන සිම්පල් h කියන්නේ 3යි සිම්පල් h තුනක් විතර ඉහළට නගින. මේ වගේ ගානක් මේක පුතේ මේක නෙමෙයි මේ ගානක් සාමාන්‍ය රචනා වලට එන්නේ නැහැ. මේවා MCQ වලටයි එන්නේ. හරිද? ටිකක් අමාරුයි වගේ දැනෙන්නේ. ඒකට මේක MCQ කියන්නේ මේක හදන්න තව කෙටි ක්‍රම තියෙනවා. කෙටි ක්‍රම ඉගෙන ගන්න. කලින් සිද්ධාර්ථ හරියට ඉගෙන ගන්න තියෙනවා. සිද්ධාර්ථ ඉගෙනගෙන ගණන් ගොඩක් හැදුවට පස්සේ අපිට මේවා හදන්න පුළුවන් කෙටි ක්‍රම ටිකක් දරුවට හොයා ගන්න පුළුවන්. ටිකක් මට කියලා දෙන්න පුළුවන්. එතකොට පුතේ මේ වගේ ගණන් සාමාන්‍යයෙන් MCQ වලට වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන් විභාගෙ.